හොඳයි සියලු දෙනාම පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิනමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් නමස්කාර වේවා සම්බරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර
समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु संगमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से न भजे पाप के मित्ते न भजे पुरुषाधमे भजेत मित्ते कल्याणे भजेत पुरुषोत्तमेति कारुणिक वासनावंत लंकावासी लोकवासी बनहन මේ මොහොතේ නෙළුම් ටීවී channel ඔස්සේ අපි හා සම්බන්ධ වෙන වෙනතුන් සියලු දෙනාටම අනන්ත පරිමාණ වූ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක් මුදා වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. අද විශේෂයෙන්ම මේ නෙළුම් ටීවී channel පළවෙනි ධර්ම දානමය දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ අනුරාධපුර කුරුන්දන්කුලම පදිංචි සීතා රාජපක්ෂ මහත්මිය විසින්. එතුමිය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගියපු එතුමියගේ මෑණියන් ඇතුළු කොටගත්ත සියලුම මිය ගියපු ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම කුරුන්දන්කුලම සාමබෝධි විහාරස්ථානයේ ගරු විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත් දරුවන් ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. පල්සුව ධර්ම දේශනාව අවසානයේදී සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන නිසා අපි මේ වෙලාවේදී ධර්මානුශාසනාව කෙරෙහි සිත යොමු කිරීමයි වටින්නේ. නිසා පළමුවෙන්ම මේ වෙලාවේදී පින් දෙනවා ආශිර්වාද කරනවා මේ ධර්ම දානමය දායකත්වයේ ලබාගෙන කටයුතු කරන සීතා රාජපක්ෂ මහත්මිය ඇතුළු කොටගත් දුවා දරුවන් ඇතුළු අද මේ ස්ථානයට බලහන්නට ඇවිල්ලා ඉන්න පෙනතුන් සියලු දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් සත්‍ය අවබෝධය
ධර්ම අවබෝධය තුළින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණ අවබෝධය ඉක්මන් භවයක් තුළදීම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් දේශනා කිරීමේදී අපිට විශේෂ කාරණාවක් මතක් කරනවා. එකක් තමයි මහණෙනි මම මගේ ධර්මය උපමා කරනවා පහුරකට එහෙමත් නැත්නම් ඔරුවකට. මොකද මේ පහුර කියන එක අවශ්‍ය වෙන්නේ අපිට ගඟකින් වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් වූ නදියකින් හෝ වැවකින් වෙන්න පුළුවන්. මෙහා ඉවුරේ ඉඳලා එහා ඉවුරට යන්න. හැබැයි එය පාවිච්චි කරපු අපි කිසි කෙනෙක් ඒක කරේ තියාගෙන යන්නේ නැහැ. ඒක එතනම දාලා එනවා තව කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා, තව කෙනෙකුට ඉන් ගමනක් යාමට හෝ බඩු ප්‍රවාහනය කිරීම සඳහා. මේ ධර්මයත් ඒ වගේ. නිත්තරණත්තාය නොගහනත්තාය. ධර්මයේ තියෙන්නේ ඊතර වීම සඳහාම පමණයි. හැබැයි කරේ තියාගෙන යන්න නෙමෙයි. මම බණ දන්නවා කියලා, මම ධර්මයේ දන්නවා කියලා, මට වඩා ධර්මයේ විනය පිළිබඳව කවුරුත් වෙන නැහැ කියලා ධර්මයේ කෙරෙහි උදම් ඇනිල්ල නෙමෙයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාළේ. එය තියෙන්නේ ඊතර වීම සඳහාමයි. ඉතින් ඒ නිසා අපි අදහස් කරන්නට යෙදුණා මෙහිදී පවත්වන සෑම ධර්ම දේශනාවක්ම භාවනා කිරීම සඳහා, එහෙමත් නැත්නම් ධර්මයේ ප්‍රගුණ කරගන්න කැමති සියලු පින්තුන් වෙනුවෙන් අවශ්‍ය කරන මඟ පෙන්වීම මේ පවත්වන සෑම ධර්ම දේශනාවක් ගානෙම ඔබගේ චරිත සංවර්ධනය තුළින් සිත කුසලයට යොමු කරලා අපි ප්‍රාර්ථනා කරන ඒ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යොමු කරන්නට. ඒ නිසා එහි පවත්වන හතරවෙනි ධර්ම දේශනාව තමයි අද මේ අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මංගල සූත්‍රය අපි පහුගිය ධර්ම දේශනාවකදීත් අවධාරණය කරන්නට යෙදුණා. අසේවනාච බාලානං ඒතං මංගල මුත්තමං පණ්ඩිතානංච සේවනා ඒතං මංගල මුත්තමං. මෙහිදී විශේෂයෙන්ම අපි සැලකිල්ලට ගත යුතු කාරණාවක් තියෙනවා. එකක් අසත්පුරුෂ ඇසුර. මේ අසත්පුරුෂ ඇසුර කොච්චර බලපානවද කියන එක පැහැදිලි කරගත්තොත් ඒ දරුවන්ගේ වයසේ හැටියට ඒක වැදගත්. උදාහරණයක් හැටියට තමන්ට නිතර කරදර කරනවා නම්, පාඩම් හාඩම් වැඩවලින් තමන්ව ඉවත් කරවන්න හදනවා නම්, ඉගෙන කියා ගන්න දේවල් වලට නිතර බාධා කරනවා නම්, ඔන්න ඒ දරුව මතක තියාගන්න ඕනේ ඒ තමන්ට අධ්‍යාපනයට බාධාවක්. ඒ නිසා මේ කටයුත්ත එහෙම නැත්නම් මේ පුජ්‍යලය අයින් කරන්න ඕනේ කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් තරුණ දරුවෙකුට මේ පාප මිත්‍ර ආශ්‍රය තමන්ගේ මුළු ජීවිතේටම බලපෑමක් එල්ල කරනවා. එක පැත්තකින් ගත්තොත් කිසියම් විනාශකාරී දේවල් වලට උදාහරණයක් හැටියට හිතුවොත් මත්ද්‍රව්‍ය වලට, තව පැත්තකින් ගත්තාම නොයෙකුත් රාත්‍රී සංචාර, තව පැත්තකින් ගත්තාම සූදු වගේ දේවල් වලට කවුරු හරි කෙනෙක් නිතර කතා කරනවද වහාම මේ පුජ්‍යලයන්ගෙන් ඉවත් වෙන්නට ඕන. ඒ වගේම තමයි වැඩිහිටියෙක්
අතින් ගත්තත් වැඩිහිටියෙකුත් කියලා කියන්නේ නිකම් මේ තැනට ආපු කෙනෙක් නෙමෙයි. තමන්ගේ මුළු ජීවිත කාලය තුරාම ඇති කරගත්ත පරිණත භාවය නිසා තමන්ට ලොකු දැනුමක් තියෙනවා. ඒකෙදි තමන්ගේ ජීවිතයට ගැළපෙන පුජ්‍යලයෝ නොගැළපෙන පුජ්‍යලයෝ කියන අය ඉවත් කරලා තමයි මේ ගමන යන්න තියෙන්නේ. දැන් මේ කාරණාව කොහොමද අපිට නිවනට සම්බන්ධ වෙන්නේ? මේ කාරණාව කොහොමද අපේ ආධ්‍යාත්මික ගමනට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඊගාවට සැලකිල්ලක් දක්වන්නට ඕන. අසේවනාච බාලානා. ඒ කියන්නේ බාලයන්ගේ ඇසුර බුදුහාමුදුරුවෝ පළවෙනිම කාරණාව හැටියට නිවනට බාධා වෙන කාරණාව හැටියට ඉගෙනුවා. ඒ කියන්නේ මොනම හේතුවක් නිසාවත් නිවන් දකින්න බලාපොරොත්තු වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ ඇසුරේ ඉන්නේ බාලයෝ නම් මෝඩයෝ නම් අසත්පුරුෂයෝ නම් කවදාකවත් උන්ට නිවන් දකින්න තියා මේ මාර්ගයකටවත් යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකෙදි හරි අපූර්ව ගාථාවක් බුදුහාමුදුර අපිට ධම්මපදයේදී උගන්වනවා. ඒ තමයි නභජේ පාපකේ මිත්තේ. බුදුහාමුදුරුව පැහැදිලිවම කියනවා මොකද අපි මෙන්න මෙහෙම දෙයක් හිතන්නට ඕන. දැන් බුදුහාමුදුරුව දඹදිව පහළ වෙලා තවත් පැත්තකින් ගත්තාම නොයෙකුත් ජනපදවල චාරිකා කරලා අවුරුදු 45ක් පුරාවටම ධර්ම දේශනා කරලා ලක්ෂ සංඛ්‍යාත වූ පිරිසක් මේ ධර්ම මාර්ගය තුල යොමු කරාට බුදුහාමුදුරන්ගෙන් බණ නහපු අය අහපු නැති අය කොච්චරනම් ඇද්ද? බුදුරජාණන් වහන්සේගේ ඇසුර ප්‍රිය නොකරපු අය කොච්චරනම් ඉන්නේ නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ කල්ප ගානකට සැරයක් පහළ වුණා. උන්වහන්සේ ප්‍රිය නොකරන අය ඉන්නවා නම් ඒක කිසිසේත් ඕන්ව නිවනට ගන්න පුළුවන් අය හැටියට සලකන්නේ නැහැ. අපි නිකන් ළඟම හිතුවොත් එහෙම ඉඳ එක වෙහෙර විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. මේ එකම වංශේ ඒ වගේම එකම රාජකීය පෙළපතක උපන් තමන්ගේ සහෝදරයෙක් බවට පත්වෙච්ච දේවදත්ත හාමුදුරුවන්ට නිවන් දකින්නට බැරි වෙනවා. ඒ ධර්මයේ කොච්චර තිබුණත් ධර්මය නම් අපිට අහන්න අවස්ථාව උදා කරගත යුතුමයි. අර ජෝතිපාල මානවකයා පිළිබඳව කතා කරද්දී ජෝතිපාල කියන්නේ බුද්ධාංකුර යානන් වහන්සේ කෙනෙක්. එහෙම නැත්නම් බෝධිසත්වයෙක්. ඒ කියන්නේ බුදු බව පතන අපේ බෝසතාණන් වහන්සේ. තමන්ගේ යාළුවත් එක්කලා හැමදාම නාන්න කරන්න යනවා. ළඟ ආරාමයක් තියෙනවා. ඒ හැමදාම මේ යාළුවා කියනවා අපි යන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා උන්වහන්සේ හම්බ වෙන්න යන් කියලා. මේ බුදු බව පතන කෙනෙක් කියනවා මට බැහැමයි කියලා. අන්තිමේදී බෙල්ලෙන් අල්ලගෙන තමයි ඇදගෙන යන්නේ බුදුහාමුදුරු ළඟට. එතකොට තමයි කල්පනා කරන්නේ එයි මේ යාළුවා මට මේ තරම්ම මේ විදිහට මේ බුදුහාමුදුරුවෝ ළඟට එක්කගෙන යන්න තියෙන හේතුව මොකක්ද? කමක් නැහැ. යාළුවා කියන හින්දා මං යනවා කියලා. අන් ඒක තමයි. මේ බුදු බව පතන කෙනෙකුටත් බණ අහනවා කියන එක අප්‍රිය වෙච්ච තැන් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ කියලා කියන්නේ හරි අපූර්ව දෙයක්. කොච්චර අපි මේක අවබෝධ කරගන්න හැදුවා කොච්චර මේ ධර්ම මාර්ගය තුල අපි යන්න හැදුවත් ඉබේම වගේ අපිව පැත්තකට තල්ලු කරනවා. ඒ නිසා මෙහිදී මේ ධර්මය හරය තේරුම් ගන්න එක තරම් වටින කාරණාවක් තව නැහැ. දැන් තව පැත්තකින් ගත්තාම අපි මෙහෙම තැනකින් නතර වුණොත්
ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච අවදීදී ඊට කලින් අවදිය ගත්තාම ධර්මයේ තිබෙම නැද්ද? ඒක හරි වැදගත්. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සෙමද මේ ධර්මයේ තිබුණේ. ඊට කලින් මේ ධර්මයේ තිබුණෙම නැද්ද? තිබුණා. ධර්මයේ කියලා කියන්නේ කාටවත් අයිති එකක් නෙමෙයි. ධර්මයේ කියන්නේ කාටවත් අයිති එකක් නෙමෙයි. එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද්ද කරේ? බුදුහාමුදුරුවෝ කරේ තිබ්බ ධර්මය ඉස්මතු කරලා දුන්නා. ඒකයි දැන් අපි ගහක් ළඟට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔය ගහ ළඟ තියෙනව නේද? ගහේ තියෙනවා තරුණ කොළ, ලා දලු තියෙනවා. ඒ වගේම මෝරපු කොළ තියෙනවා. ඒ වගේම බිම තියෙනවා, ඉදුණු කොළ තියෙනවා, වැටිච්ච කොළ තියෙනවා. දි รา ගෙන යන්න පටන් ඉතින් ඕකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒකට ලස්සන වචන ටිකක් තිබ්බා. ඒක අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, තව පැත්තකින් ගත්තාම උත්පාද, තිති, භංග, එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාදය නිසා ඇති වෙනවා කියන එක. ඒ වගේම චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ග, ලස්සන වචන ටිකක් අපිට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල යන එක තමයි අපි හැමෝගෙම කාර්ය බවට පත් වෙන්නේ. එහෙමනම් මේ බණ අහන අපි හැමෝගෙම අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ වෙන මොකක්වත් නෙමෙයි. අපි නිවන් අවබෝධ කරගත යුතුයි. නිවන් අවබෝධ කරගත යුතු නම් අපි සකස් විය යුතුයි. ඒකයි කිව්වේ මේ සෑම ධර්ම දේශනාවකින්ම ඇති කරගත් චරිත සංවර්ධනය තුලින් අඩුපාඩුකම් මගහැරලා දාලා අපේ ගමන අපි ආ යුතුයි ඉක්මනින්. ඒ ගමනාන්තය නිවන විය යුතුයි. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී පෙන්නපු ඒ කාරණාව පිළිබඳව අපි ටිකක් අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරමු. අපේ පහසුව සඳහා. මොකද මේ ස්ථානයේ අපි මේ විදිහට බණ කිව්වට හැමෝටම මේක ශ්‍රවණය කරන්න එන්න කියලා අපිට කියන්න පුළුවන් වාතාවරණයකත් නෙමෙයි අපි ඉන්නේ. නමුත් අපි කෙසේ හෝ අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ අපේ තියෙන සංවර්ධනය උදෙසාමයි. ඒ නිසා අපි අර බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ධම්මපදයේ ගාථාවෙන්ම මම ආරම්භ කරන්නම්. නභජේ ඇසුරු කරන්න එපා කියනවා. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝමයි. එතන නභජේ පාපකේ මිත්තේ, පාප මිත්‍රයෙක් ඇසුරු කරන්න එපා. එතන දැන් පාප මිත්‍රය හොයාගන්නේ කොහොමද? පාප මිත්‍රයෙක් හොයාගන්න අර කියනවනේ නේද? එක ඇඟිල්ලක් ඉස්සරහට දික් කරද්දි ඉතුරු ඇඟිලි හතරම නැමිලා තියෙන්නේ අපේ පැත්තට. ඒ නිසා හොයන්න කලින් මම මොන වගේ කෙනෙක්ද කියන එකයි වැදගත්ම කාරණාව. මොකද අපි හොයනවට වඩා ඒ හොයන එක්කෙනා මම තුල ඉන්නවද කියන එක අපි ඉස්සලා බලන්න ඕනේ. මොකද මම තුල නැත්තම් මම හොයනවා කියන එක සාධාරණ කාරණාවකුත් නෙමෙයි. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිවම කියනවා ඇසුරට කෙනෙක් නැත්තම් ඒකාහං ජීවිතං සයු තනියෙන් ඉන්න. ඇසුරට කෙනෙක් නැත්තම් තනියෙන් ඉන්න. ඒක තමයි හොඳම වැඩේ. මොකද ඇසුරට කෙනෙක් නැත්තම් තනියෙන් ඉන්නේදී තමන් අතින් අකුසල් පිරෙන්නෙම නැහැ. කවුරු හරි කෙනෙක් ඇසුරට ආවත් කතා කරන්නේ නොගැලපෙන වචන නම්, හිස් වචන නම්, පරුස වචන නම්, නොයෙකුත් මාදිලී වල් පල් නම් අපි කතා කරන්නේ. ඒ කතා කරනවට වඩා හොඳයි ඒක කතා නොකරම ඉන්න. ඉතින් ඒ නිසා නභජේ දැන් බුදුහාමුදුරුවෝ අපිට හැමදෙස්සම උගන්වන්නේ තව කෙනෙක්ව පවෙන් වළක්වන්න. අපිත් පවෙන් වළකින්න. හැබැයි පළවෙනි කාරණාව අපි අනිවාර්යයෙන්ම නභජේ පාපකේ මිත්තේ, පාප මිත්‍රව ඇසුරු නොකළ යුතුමයි මේ ගමනේ. නභජේ පුරිසා ධමේ ආයි ඊගවර තවත් වචනයක් කියනවා. සාමාන්‍ය බුදුහාමුදුරුවෝ මේ වචන පාවිච්චි කරා හැර
සමහරක් විට අද අපි මේ වචන වලින් මිනිසුන්ට දොස් නොකියන තරම් වචන. අධමය කියලා අපි කතා කරන්නේ. අධම පුජ්‍යලය ඒත් ඇසුරු කරන්න එපා කියනවා. මොකද ඔවුන් අපිට නිවනට හේතු වන පිරිසක් වෙන්නේ නැති නිසා. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලමු කවුද මේ පාප මිත්‍රයෝ? කවුද ඇසුරු නොකළ යුතු පාප මිත්‍රයෝ? කවුද මේ අධම පුජ්‍යලයෝ කියන එක පිළිබඳව අපි ටිකක් කල්පනාවෙන් බලමු. බුදුහාමුදුර අපිට උගන්වන පුජ්‍යලයෝ කීප දෙනෙක්. එකක් තමයි ඒක මිත්‍ර ප්‍රතිරූපක වේසෙන් එන අය. අපිට පේන්නේ හරියට මිතුරෝ වගේ. හැබැයි මිත්‍ර ප්‍රතිරූපකයෝ මිතුරෝ නෙමෙයි මිතුරෙකු වගේ එන අය. දැන් ඒ වගේම කෙලෙස් සිතිවිලි තියෙනවා. ඒකත් මිත්‍ර ප්‍රතිරූපක කෙලෙස් සිතිවිලි. ඒක පාටම කෙනෙකුට හිතෙන්නේ මේ ඒක නරක සිතිවිල්ලක් කියලා හිතෙන්නේ. උදාහරණයක් ඇරලා අපි හිතමුකෝ ඉස්කෝලේක උගන්වන ගුරුවරයෙක් කියලා. මේ ගුරුවරයාට හිතනවා අමුතුවෙන් මම සිල් නොගත්තට කමක් නැහැ. මම අමුතුවෙන් දන් නොදුන්නට කමක් නැහැ. අමුතුවෙන් මම බණ නොහෙව්වට කමක් නැහැ. හේතුව මම දරුවන්ගේ ඇස් පාදනවනේ. ඒ පිනම ඇති මට නිවන් දකින්න. ඒක මිත්‍ර ප්‍රතිරූපක වේසෙන් ආපු සිතවිල්ල. ඒක හොඳ සිතවිල්ලක් නෙමෙයි. ඉතින් ඒ වගේ සමහර පුජ්‍යලෝ අපි ඇසුරට එන්නේ අපිට හොයාගන්න බැරි වෙනවා. එක්කෙනෙක් තමයි අඤ්ඤ දත්තූහර. වචී පරම අනුප්පිය බාන අපාය සහය. දැන් බලන්නකෝ අඤ්ඤ දත්තූහර සරලව මම මේක තේරුම් ගන්න කියන්නම්. අඤ්ඤ දත්තූහර පුජ්‍යලයාගේ විශේෂත්වය තමයි මෙන්න මෙහෙම. මොනවා හරි මේ ටොපි ටිකක් හරි නේද? චූටි දෙයක් අරගෙන උන ගෙදෙට්ට ගොඩ වෙනවා. එතකොට කියනවා අනේ මේ බස් එක ආවා ඉක්මනට නැගලා මං ආවා මොනවත් හරියට ගේන්න දෙයක් ගෙන්න ගන්න බැරි වුණානේ කියනවා. දැන් ආපු වෙලාවෙ ඉඳලා ගේ වටේ කරකිනවා වත්ත වටේ කරකිනවා කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් හරි එහෙම නැත්නම් තව මොනවා හරි හම්බෙන පොල් ගෙඩි 3-4ක් හරි දැන් අරගෙන ආවේ මොනවද? ටොපි ටික. දැන් යද්දී ලොකු මල්ලක් හදා ගන්නවා. ඒ කියන්නේ අඤ්ඤ දත්තූහර පුජ්‍යලගේ විශේෂත්වය තමයි ටිකක් දීලා හුඟක් අරන් යන්න එන කෙනා පැත්තටවත් ගන්න එපා කියලා කියන්නේ. මොකද යාගේ හැටි එහෙම. මොකද අපි කවුරුත් සමානව අපි කල්පනා කරනවා නම් හිතනවා නම් ඒක හරි වැදගත් කාරණාවක්. මොකද අපි හැමෝම ජීවත් වෙන්නේ යම්කිසි රාමුවක යම්කිසි මට්ටමක. ඒ මට්ටමට එහා ගියපු දෙයක් අපිට කරන්න නම් අපිට එහා ආර්ථිකයක් තියෙන්නත් ඕනේ. සාමාන්‍ය දිනදා අපි ගොවිතැන්පත් කරලා නම් ජීවත් වෙන්නේ. අපි සාමාන්‍ය පුජ්‍යලෝ හැටියට ජීවත් වෙද්දී එකිනෙකා අතර හරි අපූර්ව ගනුදෙනුවක්නේ. මේ සමාජයේම පවතින ගනුදෙනුව මත. සමාජයෙන් පවතින ගනුදෙනුව අපි උදාහරණයක් හැටියට මගුලක් ගත්තොත් ඉතින් එක එක්කෙනාට කියනවනේ නේද? ඒ කියන්නේ තමන්ගෙත් යම් දවසක එහෙම දෙයක් වුණොත් මේ දෙගොල්ලෝ අතර හරි අපූර්ව ගනුදෙනුවක් සහයෝගයක් තියෙනවා. ඒක තමයි පැවැත්ම. දැන් අපි නිකන් හිතමුකෝ නේද? දැන් වර්තමාන කාලේ ලොකු රාවයක් යනවා. මේ පැය 24න් මලගේ අවසන් කටයුතු කරන්න එපා. මේ පවතින රෝගී තත්වයක් එක්කලා. ඒක කොච්චර හොඳද? කොච්චර පහසුද කියලා හිතෙනවනේ නේද? එක පැත්තකින් හරි පහසුවක් හැටියට දැනෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකේ අපි සිංහල ජාතියට අපි බුදුහාමුදුර අපිට උගන්වපු දේවල් එක්කලා ගත්තාම ඊට එහා ලොකු හානියක් අපිට වෙනවා. පැය 24න් මලගේ ගන්න. හේතුව මලගයක් නම් නේද? හත්මුතු පරම්පරාවෙම ඥාති ටික එකතු වුණේ. එකිනෙකාට කොච්චර සංග්‍රහ සම්මාන කරගන්නවද? කන්න බොන්න දෙනේ කියන නැති බැරි උනත් කවදාකවත් මේ මලගෙදරක නැති බැරිකම් තියනවද? එහෙම නෑ. කොච්චර නැති බැරි වුණත් මලගෙදරක නම් අපේ රටේ නැති බැරි මලගෙවල් එහෙම නෑ ලේසි. එතකොට මිනිස්සු අතර සුහද බව ඇති වෙනවා. එතකොට දරුමුණුපුර තම තමන්ගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාම හඳුනා ගන්නවා.
මේ හඳුනගන්න එකත් එක්කලා ලෙන්ගතුකම් බොහෝමයක් සහිතව බොහොම මලගේ අස්සේ වුණත් කොච්චරනම් hina වෙලා සතුටින්ද ඉන්නේ නේද? මලගෙදරකට ආවා කියලා අඬ ඉන්නේ නෑනේ. අර ඒ ගේ ඇතුලේ ඉන්න සමහරට මරණය ළඟ ඉන්න කෙනා දෙන්න විතරයිනේ අඬන්නේ. අනිත් අය හොඳට සන්තෝෂයෙන් ඉන්නේ. මගුලකදීත් එහෙමයි. දැන් මගුලකදී අපි කියමුකෝ 10ක් 15ක් මගුලකට ආවා ඇති කියලා හිතනවා නම් ඒක ලොකු හානියක් අපිට. හේතුව මොකද? මොකද අපි සියලු දෙනාම එකට එකතු වෙන්න තියෙන හොඳ අවස්ථාවක් ඒක. ඒක නැති වෙලා යනවා. ඒ නිසා බණකදී උවත් වෙනත් වූ පින්කමකදී වුණත් අපි හැමෝම කැමති පිරිවර සහිතව මේ ගමන යන්න. ඉතින් ඒ නිසා මෙතනදී අපි එක දෙයක් මතක තියාගන්න අපිට සියලු දේ ඕනේ තමයි. හැබැයි මේ ළඟට එන පුජ්‍යලයාගේ ස්වභාවය. ඒ කියන්නේ මම එහෙම කෙනෙක් නම් මම ටිකක් දීලා ගොඩක් අරගෙන යන්න එන කෙනෙක් නම් මම මගේ එවැනි ගති පැවතු නැති කරගන්න ඕනේ. අඩු කරගන්න ඕනේ. මොකද ඉස්සලා මම අඤ්ඤදත්තු හර පුජ්‍යලෙක් වෙලා හරියන්නේ නැහැ. මම එහෙම නොවන කෙනෙක් ප්‍රාර්ථනා කරන්න. ඒ නිසා ඒක හරි වැදගත්. අඤ්ඤදත්තු හර කියලා කිව්වේ එහෙනම් ටිකක් දීලා ගොඩක් අරගෙන යන්න එනයි. ඊට පස්සේ අඤ්ඤදත්තු හර වචී පරම. වචී පරම කියන්නේ අර කියන්නේ කො කටින් බතල හිටවනවා කියලා නේද? එක්ක මෙහෙම දෙයක්. මොකද්ද? මේ පුජ්‍යලයන්ගේ හැටි තමයි මේ කවුරු හරි හදිස්සිය අතමාරුවක් ඉල්ලනවා. ඊයේ ඉල්ලුවා නම් දෙනවා. දැන් නෑ. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා තිබ්බා දැන් නෑ. එහෙම කියන්නේ. එනිසා තවත් පැත්තකින් ගත්තාම අපි අතර යම් යම් සුහදකම් ඇති වෙන්නේ එකිනෙකා අතර ඒ සහ සම්බන්ධතාවයවල් ගොඩනැගෙන්නේ අපේ මේ ගනුදෙනුව මත. ඒ නිසා අර තියෙන මිනිස්සයාගෙන් නැති කෙනා ඉල්ලගන්නේ Tamanට නැති නිසා. හැබැයි ඒක කලට වෙලාවට දෙන එකක් ඉල්ල ගන්න මිනිස්සයාගේ පරම යුතුයකම. මොකද ඔහුට වැඩිපුර තියෙන නිසා දෙනව නෙමෙයි. ගුණවත්කම තමන්ගෙන් ඉටුවිය යුතු යුතුයකමක්සේ සලකලා කළ යුත්තේ කරන්නේ. ඒ නිසා කවදාකවත් කිසියම් කෙනෙක් තමන් ළඟට ආව ඒ කියන කෙනාට නැති බැරිකමක් අඟවන්න එපා. ඒක අපි දැක්විය යුතුමයි. තමනුත් ඒ තත්වයටපත් වෙන්නට ඕන. ඒ වගේම තමයි අනුප්‍රිය බහානි. අවස්ථාවට අනුව ප්‍රිය වචන කතා කරනවා. අවස්ථාවට අනුව. ඒ කියන්නේ දැන් අපි කට්ටියක් එකට එකතු වෙලා කතා කරනවා. කතා කරද්දී මූණට ළඟට එකට එකතු වෙලා ඉන්න තැනදී හරියට ಗುಣ වර්ණනා කරනවා. හැබැයි යන්න ඇරලා පළු යන්න බනිනවා. නේද? ඉන්න තැන එකක් නැති තැන තව එකක්. එතකොට එවෙනිම පුජ්‍යලේ තමන් බවට පත් වෙනවා නම් තමන් ඒ දේ නැති කරගන්නට ඕන. ඒ වගේම තමයි අපි එවෙනි පුජ්‍යලේ අපි ඇසුරට ඉන්නවා නම් අපිට ඇඟ වුණා නම් මෙයා එහෙම කෙනෙක් කියලා අපි ටික ටික මේ පුජ්‍යලයව අයින් කරන්නට ඕන. ඒ කාගේ යහපතටද? මගේ යහපතට. තමන්ගේ යහපතට. මොකද මට ඕන නිවන් දකින්න නම් මට එවැනි පුජ්‍යලියොත් එක්කලා මේ ගමන යන්න බැරි නම් මම තුලත් එවැනි ගුණධර්ම ගොඩනගා ගනිමින් නම් ඉන්නේ. මට එවැනි ගුණධර්ම නැති මිනිස්සු මගේ ඇසුරට වැඩකුත් නැහැ. ඒ නිසා මමත් එවැනි පුජ්‍යලයක් බවට පත් වෙන ගමන් මගේ ඇසුරටත් එවැනි පුජ්‍යලියෝම ලැබෙන්න කියලා හිතලා තමයි අපි හිතන්නේ. අනිත් එක තමයි අපාය සහාය. මේ වචනේ මාර්ථයේ තියෙනවා අපායට යන්නම සහාය දෙන කෙනා. අපායට යන්නම උදව් කරන කෙනා. අර මෙන්න මෙහෙමයි. කොහොමද? අද දඩේමේ යන්න කියලා ඇහුවොත් එහෙම දඩේමේ යන්න කියලා ඇහුවොත් එහෙම මේ හා කියලා තමයි කියන්නේ.
අද පන්සලට යන්න කියලා ඇහුවොත් එහෙම පන්සලට ගිහිල්ලා මොනවද කරන්නේ නේද? තව පැත්තකින් ගත්තාම අපි දානයක් පූජා කරමුද කියලා ඇහුවොත් එහෙම ඕවා දීලා කාටද හරි කියන්නේ නේද? තව පැත්තකින් ගත්තාම අපි හිතුවොත් නිකම් මොකක්ම හරි පින්කමක් අසරණේකට පිහිටක් වෙන එකක් හරි කවුරු හරි කරන්න හිතනවා නම් අනේ ඕකුන්ට දීලා වැඩ නෑ. එතකොට එහෙම Tamanට කිසියම්ම විදිහකින් මේ දිව්‍ය ලෝක සහායකයෙක් නෙමෙයි අපායටම යන්න උදව් කරන කෙනෙක්. හොඳට මතක තියාගන්න මේ අපාය කියන වචනේ කියද්දි කියන්නේ මේ සතිස් 100 නිරේ වැටුනොත් එදා යනුවන කම් දෙන 137ක් අපායවල උගන්වනවා. නිරය තිරිසන් പ്രേත අසුර කියන ප්‍රධාන සතර අපායවල වල පුංචි පුංචි දූපත් වගේ තමයි 137. දැන් අපි නිකන් හිතුවොත් එහෙම මෙහෙම නේද? සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය. මේ මහා නරක ටිකක්, මහා අපායවල ටිකක්. ඒවා පොඩි ඒවා නෙමෙයි. අපි කරන කුසල නෙමෙයි අකුසල කර්මවලට අනුව විපාක දෙනවා. දැන් උදාහරණයක් හැටියට දේවදත්ත හාමුදුරුවෝ ඉන්න ඕනේ කොහෙද? අවීචි මහා නරකය. එතකොට අවීචි මහා නරකය හඳුන්වලා තියෙන්නේ මනුස්ස ලෝකේ ඒ කාලේ අවීචි මහා නරකයේ තරම් පිරිසක් හිටියා කියලා. මනුස්ස ලෝකේ අවීචි මහා නරකයේ තරම් පිරිසක් හිටියා කියලා. එතකොට අවීචි මහා නරකයේ අද ස්වභාවය තමයි ඇඟිල්ලක්වත් ගහන්න බැරි තරම් සෙනගක් ඉන්නවා. එතකොට මනුස්ස ලෝකේ හිටපු ටික කොහේ යන්න එපේ නේද? ඔය කියන විදිහට අවීචි මහා නරකයේ තුල විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඉන්නවා කියන එකේ තේරුම මේ සැප ගන්න හෝ මොකක් හරි දෙයකට නෙමෙයි අප්‍රමාණ කල්ප ගානක් යනකම් දුක් විඳින තියෙනවා. තවත් පැත්තකින් ගත්තාම මේ කාරණාව අපි මානසික වදයක් කරගන්නේ නැතුව නමුත් කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව අපි අහන්නට ඕන කාරණා. ඒ තමයි අපේ ජීවිතේ අපි දරුවෝ ටික රැක ගන්න, මහත්ය රැක ගන්න, බිරිඳ රැක ගන්න, ඒ වගේම අම්මා තාත්තා රැක ගන්න මේ සියලු දේට ගේ ඇතුළේ ඉඳලා පුංචි අකුසල කර්ම ටිකක් කරනවා. සමහරක් විට ගේ ඇතුළට ආපු කැරපොත්තු මීයෝ නේද? කූඹි මේ වගේ දේවල් ටික අපි විනාශ කරලා තියනවා. නේද? විනාශ කරලා තියනවා, කෙරිලා තියනවා, හිතලා කරලා තියනවා නේද? නොහිත කරලා තියනවා. නමුත් විපාකයමයි. නිකන් පුංචි තැනක් කිව්වොත් එහෙම සංජීවය කියන එකට අපි කකුලක් තියාගත්ත ගමන් ඉන්නේ. සංජීවය කියන පුංචි අකුසල් කර්ම කරලා ටික වැඩි වෙන්න තමයි මේ කියන අපායවල වල කාලයේ වශයෙන් අවස්ථාව වශයෙන් මේ සියල්ලක්ම දිගු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා අපි අකුසල් කරනවා. හැබැයි කරන අකුසල් වලට විපාකත් අපිට විඳින්න සිද්ධ වෙනවා. ඒක මග හරින්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට සමහරක් අපි කරන ඊටා විශාල කුසල කර්ම නිසා එවැනි අකුසල වලින් අපිට යන්තමින් හරි බේරිලා අපේ ජීවිතය අපිට ගැට ගහ ගන්න පුළුවන්. අර මම හැමදාම කියන කතාවක් තමයි අපාය ගැන කියද්දි කියන්නේ. අර යම රජුරෝ ළඟට අරගෙන එනවලු නේද? යමපල්ලෙක්. මේ යම රජුරෝ ළඟට අරගෙන එනවා මේ අපායට ගියපු කෙනෙක්ව. එතකොට මේ යම රජුරෝ තින්දගෙන හිටපු පුටු වෙන්න කිట్లా අහනවා මේක මොකටද එක්කගෙන ආවේ? ස්වාමීනි මේ අහවල් අකුසලේ කරා එකයි. ඒ වුණාට මේක පින් කරපු එකේ. මුව දාන්න කියනවා මනුස්ස ලෝකෙට. එතකොට ස්වාමීනි මනුස්ස ලෝකෙට දාන්දි මේ අපාය දෙන්න ඕන දුක් ටික කොහොමද? ඒව එහෙදි බලාගමු. ඒ කියන්නේ අර කියනවානේ යමපල්ලෙක් වගේ අම්මෙක් තාත්තෙක් දෙමු. යමපල්ලෙක් වගේ දරුවෙක් දෙමු. ඒ වගේම යමපල්ල වගේ සහෝදර සහෝදරියෝ දෙමු. යමපල්ල වගේ බිරිඳ, ස්වාමියා, ඒ වගේම අසල්වැසියෝ මේ අය දෙමු. ඒ විතරක් නෙවෙයි අවුවේ පිච්චෙන රස්සාවල්. ඒ වගේම මොනවා කරත් දියුණු වෙන්න බැරි කාරණාවල්. තව පැත්තකින් ගත්තාම අප්‍රමාණ ලෙඩ දුක් කන්දරාව.
ඒ වගේම නොයෙකුත් අකල් මරණ නොයෙකුත් විනාශකාරී දේවල් මෙයාලට අපි දීලා ඉවත් කරලා දාමු. අයින් කළා දාමු. ඒ කියන්නේ අකුසලයෙන් බේරෙන්න බෑ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එන අන්තලික්කේන සමුද්ද මැද්දේ නපබ්බතානං විවරං පවිස්ස න විජ්ජතියසෝ జగතිප්පදීසෝ යත්තට්ඨිතෝ මුංචය පාපකම්ම. අකුසලයෙන් බේරෙන්න ඔබටවත් මටවත් කිසි කෙනෙකුට මේ විශ්වයේ කිසියම් රහස් තැනක් නැහැ. කහසෙද, මහ පොළොවද, පර්වත කුහරයක් ඇතුළේද, මහ සාගරයේද කොහෙදවත් තැනක් Tamanට ඇත්තේම නැහැ. ඒ නිසා අපි කරපු අකුසලය බරපතල වෙන්න පුළුවන්. අපි කරපු අකුසලය බොහොම දුර්වල අකුසලයක් වෙන්න පුළුවන්. නමුත් එහි විපාක අපි යම් යම් වෙලාවල් වලදී බින්දත් මතක තියාගන්න. අපේ අරමුණ තියෙන්නේ නිවන් දකින්න එක නම් අපි කෙසේ හෝ අපේ අරමුණට යන්න අපි අකුසල් කරපු දේවල් ටික ටික අයින් කරන්න. මුතර එකපාරට චරිතය සංවර්ධනය කරගත්ත පුජ්‍යලයක් නෑ ලෝකේ. බුදුහාමුදුරුවන්ට වුණත් 20 අසංඛ්‍යයක් ගියා බුදු වෙන්න. 20 අසංඛ්‍ය. ඒකනොත් අන්තිම සාරාංශකීය කල්ප ලක්ෂය තමයි අපි කතා කරන්නේ. ඒ නිසා අපේ චරිතය සංවර්ධනය කරගන්න අපිට ලොකු කාලයක් දැනටත් ගිහිල්ලා ඇති, ඉස්සරහටත් තියෙනවා. නමුත් අපි කෙසේ හෝ දියුණු මිනිසත් බවක් ලැබපු අපි ඊගාවටත් පය තියන්නේ අර කියපු අපායවල් වලින් එකකට නම් මේ ලැබපු මිනිසත් බවෙන් අපිට ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ නිවනට තියෙන ලොකුම බාධාවක් හැටියට නබ්බජේ පාපකේ මිත්තේ නබ්බජේ පුරිසාදමේ අදම පුජ්‍යලයෝ එහෙම නැත්නම් පාපකාරී පුජ්‍යලයෝ ඇසුරට ගන්න එපා කියලා. එය අපේ ජීවිතේටම ලොකු බාධාවක්. නිවනට ලොකු බාධාවක්. තව පැත්තකින් ගත්තා සංසාරේටම ඒක ලොකු බාධාවක්. ඒ නිසා අපි මේ පැත්තෙන් අපි හැම හිතනවා. අනිත් පැත්තෙන් ගත්තාම පින්නතුනේ අපි හැම මොහොතකදීම අපි තව හිතන කාරණාවක් තමයි අපි යහපත් ඇසුරකට යහපත් පුජ්‍යලයෝ පිරිසක් බවට පත් වෙන. දැනට මේ කාරණාවේදී එක දෙයක් හිතන්න. මේ කියන අඤ්ඤදත්තු හරහෝ වචී පරම හෝ අනුප්පිය බානි හෝ අපාය සහය කියන මේ පුජ්‍යලයෝ 4 දෙනාගෙන් කෙනෙක් හෝ තමන් වෙනවා නම් එයින් අත මිදෙන්න එබිනි පුජ්‍යලයන් හඳුනාගෙන අපේ චරිතයට හානියක් කරගන්නේ නැතුව අපේ චරිතය සංවර්ධනය කරගන්න අවශ්‍ය වන ශක්තිය ඒ තුලින් උදා කරගන්නට අපි බලාපොරොත්තු වන මේ සාංශාරික ගමන් මගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යොමු කරන කල්යාණ මිත්‍රයෙකු බවට පත් වෙන්නට අපි හැමෝටම ශක්තිය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරන්නට ඕන. ඒ වගේම අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ වගේ කුසලයන්ට සිත යොමු කරන ඒ වගේ මේ වගේ කුසලයන්හි සිත යොමු කරමින් ජීවත් වෙන්න හදන ලොකු කුඩා අපි හැමෝගම ජීවිතවලට බුදුහාමුදුරන්ගේ පිහිට හැර ධර්මයේ පිහිට හැර මහා සංඝරත්නයේ පිහිට හැර අපිට වෙන පිහිටක් නැති තරම්. ඒ නිසා අපිට මේ ලෝතුරා දහම් මඟ අනුව යන්නට අවශ්‍ය කරන ශක්තිය උතුම් තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සියලු දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, එහෙමනම් අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද මේ නෙළුම් ටීවී channel ඔස්සේ පළමුවෙනි දායකත්ව ධර්ම දේශනාව බාර අරගෙන කටයුතු කරන අනුරාධපුර කුරුන්දංකුලම පදිංචි සීතා රාජපක්ෂ මහත්මිය
අද මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරනවා බොහෝ දෙනෙකුට බණ අහන්න අවස්ථාව සලසලා තියෙනවා විශේෂයෙන්ම නොයෙකුත් විහාරස්ථානවලට විශේෂ දායකත්වයක් දක්වමින් තමන්ගේ ජීවිතය ආගමික ජීවිතය හොඳින් ගත කරමින් ජීවත් වෙන අම්මා කෙනෙක්. ඉතින් අපි මේ වෙලාවේදී එතුමියට නිදුක් නිරෝගී භව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අපි මේ වෙලාවේදී සිද්ධ කරනවා. විශේෂයෙන්ම සීතා රාජපක්ෂ මහත්මිය බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කරන්නට මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා මිය පරලොව ගියපු සීතා රාජපක්ෂ මහත්මියගේ මෑණියන් වන වීරකෝන් මණිකේ මාතාවට ඒ වගේම ස්වාමියා වන විල්මට් රාජපක්ෂ මහත්මයාට ඒ වගේම ඩී.වී. සිරිල් විල්මට් අඹේපිටිය මහත්මයාට ඒ වගේම ඊ.බී. විමලරත්න මහත්මයා ඒ වගේම පුෂ්පා අයිරාංගනි කියන මේ පවුලේ සියලුම මියගියපු සියලු දෙනාට පින් අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමිය බලාපොරොත්තු වෙන අන්දමට තමන්ගේ මෑණියන් ඇතුළු කොටගත්ත ආදරණීය දරුවන්ගේ පියතුමන් ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා ඒ විල්මට් රාජපක්ෂ මැතිතුමන් ඇතුළු කොටගත්ත නම් සඳහන් කරන තිදෙන මිය පරලෝකීය සියලු දෙනාටම මේ අද මේ මොහොතේ බණ අහන ලංකාවාසී ලෝකවාසී පිනතුන් සියලු දෙනා නමිනුත් මිය පරලොව ගියපු සියලු දෙනාටම මේ පින් ලැබේවා ලැබේවා ලැබේවා. ඒ ඇත්තන්ගේ සාංශාරික දුක් සහිත ජීවිත වලින් දුකින් අත මිදේවා. සියලු සැප සම්පත් සහිත ජීවිත ලබන්නට ඒ සියලු දෙනාටම මේ පින ආශිර්වාදයක් වේවා ශක්තියක් වේවා. සියලුම මියගිය ඥාතිවරුනි ඔබට මේ පින් උතුම් නිවනම අවබෝධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේම විශේෂයෙන්ම ආශිර්වාද කරනට බලාපොරොත්තු වෙනවා කුරුන්දන්කුලම සාමබෝධි විහාරස්ථානයේ ගරු විහාරාධිපති විජිත සෝබන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කාලය වන විට තරමක් රෝගාතුරවයි සිටින්නේ. ඉතින් උන්වහන්සේට අපි නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේගේ ආගමික ශාසනික කාලවලදී සිද්ධ කරපු අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියත් අපි විසින් අනුමෝදන් කරන උදාරතුරු අපේ ජීවිත කාලය තුළදී එකතු කරගත් පුණ්‍ය ශක්තියත් කරනකොටගෙන උන්වහන්සේට ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂම ලැබේවා කියන ප්‍රාර්ථනාවත් අපි සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන සීතා රාජපක්ෂ මෑණියන්ගේ දරුවන් වන ඉනෝකා රාජපක්ෂ මහත්මිය වගේම විදේශගතව සිටින ගීතිකා රාජපක්ෂ දියණිය ඒ වගේම දිනේසා රාජපක්ෂ දියණිය නදීශානි රාජපක්ෂ දියණිය ඒ වගේම බෑනාවරුන් වන නිමල් අඹේපිටිය මහත්මයා ඒ වගේම ජානක හිරෝන් මහත්මයා සම්පත් විජේසූරිය මහත්මයා හා ඒ දරු මුණුපුරන් මිනිපිරියන්ට ඒ වගේම බන් මේ ධර්ම දේශනා පින්කමට සහභාගී වූ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි පින් දෙනවා ආශිර්වාද කරනවා ඒ දරුවන් ඇතුළු කොටගත් අද මේ මොහොතේදී කල්යාණ මිත්‍රයන් හැටියට සීතා රාජපක්ෂ මහත්මියගේ ආරාධනාවෙන් මෙහි පැමිණ සියලු දෙනාටම මේ මොහොත වෙද්දී ධර්ම දේශනාවන් වලට සවන් දෙන සහ ඉදිරියේදීත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා පින් රැස් කරගන්න ඒ උදාරතුරු කුසලයේ හේතු කරගෙන මේ බණ අහපු සියලු දෙනාගේම ජීවිතවලට නිදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවය දීර්ඝායුෂම ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ සියලු පින් කුසල් හේතු වාසනාම වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවස ගත්තාම සුවිශේෂී දවසක් 30 වසරක කුරුළු යුද්ධය නිමා වෙලා ඒ යුද ගිනිදැල් නිවිලා අපේ රටට සාමය ලැබිච්ච දිනයන්ගෙන් එක් දිනයක් බවට පත් වෙනවා. ඉතින් හැමදාම රටක් ජාතියක් ආගමක් දහමක් බේරගන්නට දෙවිදී කටයුතු කරන්නට යෙදුනේ රටක් රකින්න වීරෝදාර සෙන්පතිවරු ඒ වගේම රාජරාජ මහා මාත්‍යවරු ඇතුළු කොටගත් මේ අය
තමන්ගේ දිවි දීලා කටයුතු කරන්න තිබුණා. ඉතින් ලක්ෂ සංඛ්‍යාතෝ පිරිසක් මේ යුද්ධය නිසා රටට අහිමි වෙනවා වගේම ඒ වගේම තමන්ගේ දෙමාපියන් තමන්ගේ දරුවෝ අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවෙත් අපි අවස්ථාවක් කරගන්නවා ඒ කුරුඩ යුද්ධයට බිලි වෙච්ච අපේ වීරෝදාර රණවිරුවන් ඇතුළු කොටගත්තු සියලු දෙනාටමත් පින් ලැබේවා. ඒ ඇත්තන්ගේ සංසාරික දුක් සහිත ජීවිත වලින් දුකින් අත මිදේවා. උතුම් නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ මොහොත වෙද්දිත් රටේ පවතින වාතාවරණය හමුවේ තාමත් මාස ගණනකින් නිවෙස් වලට නොගිය සෞඛ්‍ය අංශවල නිලධාරීන් ඉන්නවා. ඒ වගේම ආරක්ෂක අංශවල නිලධාරීන් ඉන්නවා. ඉතින් මේ අය තමන්ගේ ජීවිතයේ දෙවෙනි කොටගෙන රට ජාති ආගම දහම රකින්නට කටයුතු කරනවා. රෝහල් වලට වෙලා ඉඳගෙන ආරක්ෂක අංශ ඒ ස්ථානවලට වෙලා ඉඳගෙන. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී රට රකින්න මේ සියලු දෙනාගේම යහපත වෙනුවෙන් කටයුතු කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සෞඛ්‍ය අංශ ඇතුළු ගත්ත ඒ වෙනුවෙන් අප වෙන කැප වෙන සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. ජනාධිපතිතුමන් ඇතුළු ගත්ත සියලු දෙනාගේම රටවැසියෝ සියලු දෙනාටමත් ඒ වගේ මේ මොහොතේදී ඒ හැමෝගේම ජීවිතවලටත් පෞල් ගෙවල් දොරවල් වල ජීවත් වෙන සියලු දෙනාගේ ජීවිතවලටත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ චිරජීවනයේම සැලසේවා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. එහෙමනම් අද මේ නිලුම් ටීවී channel ඔස්සේ මේ පිනතුන්ට විතරක් නෙමෙයි ඒ වගේම ලංකාවේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාටම මේ ධර්ම දේශනාව හැම කාලයකම ශ්‍රවණය කරන්නට පුළුවන් විදිහට මේක පටිගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනා වේ දායකත්ව ධර්ම දේශනාව බාරගත්තේ අපි සීතා රාජපක්ෂ මහත්මිය. ඉතින් එතුමිය ඇතුළු කොටගත් අපි සියලු දෙනාටම නැවතත් පින් දෙනවා. අපි හැමෝටම සංසාරික දුක් සහිත ජීවිත වලින් දුකෙන් අත මිදෙන්නට මේ පින් ආශිර්වාදයක් වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. පාප මිත්‍රයන් අපි ඇසුරෙන් නැති වේවා. අපි හැමෝටම අවශ්‍ය කරන චරිත සංවර්ධනය සඳහා අවශ්‍ය කරන දැනුමුතුකම් ඒ වගේම සියලු අවවාද අනුශාසනාවන් අපිට ලැබේවා. අපේ ජීවිතයට අපි ප්‍රාර්ථනා කරන ඉක්මන් භවයක් තුල අපි ලබන්න හිතාගෙන ඉන්න ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිර්වාණ අවබෝධය අපි හැමෝටම අවබෝධ කරගන්නට මේ අද දවසේ සිද්ධ කරගත්ත උතුම් පින්කමත් අපි හැමෝටම ආශිර්වාදයක් වේවා. උතුම් නිවනම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.